හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අද අපි සාකච්ඡා කරන්නේ කලින් වීඩියෝ එකේදී අපි සාකච්ඡා කළා ආනාපාන සති සමාධිය තුළ නිවන් අවබෝධය දක්වාම දියුණු කරන්න ධ්‍යාන හතරම සමාධිය අවශ්‍ය කරනවද කියන කාරණාව ඉඳලා අපි අද සාකච්ඡා කරනවා කියලා අපි කලින් දැනුම් දීම් කළා. පින්වතුනි, ඇත්තටම නිවන් අවබෝධයේ පිණිස ධ්‍යාන හතර දක්වාම සමාධිය දියුණු කරන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ. ඒක බුද්ධ දේශනාවක එහෙම සඳහන් වෙන්නේ නැහැ. සම්මා සමාධිය හැටියට බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙන්නේ මේ ධ්‍යාන හතර. ඒ කියන්නේ ප්‍රථම ධ්‍යානය, ဒုတိ ය ධ්‍යානය, තෘතීය ධ්‍යානය, චතුර්ථ ධ්‍යාන කියන මේ ධ්‍යාන හතර තමයි සම්මා සමාධියට අයිති වෙන්නේ. යම් කෙනෙක් පළවෙනි ධ්‍යානය ලැබලා ඒ පළවෙනි ධ්‍යානයේ මුල් කරගෙන පංච උපාදානස්කන්ධය 11 ආකාරයකින් විදර්ශනා කරගෙන යද්දී ඒ පළමුවෙනි ධ්‍යානයේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ අංගයක් හැටියට පරිපූර්ණ වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ සමාධි ඉන්ද්‍රිය පූර්ණය වෙනවා. ඇත්තටම බුදුරජාණන් වහන්සේ මාළුක්‍ය පුත්ත සූත්‍රයේදී දේශනා කොට වදාළේ පළවෙනි ධ්‍යානයේ තුල විතරක් නෙමෙයි අරහත්ත්වය දක්වාම කෙනෙකුට සමාධිය දියුණු කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම දෙවෙනි ධ්‍යානයේ තුලත් සමාධියටපත් වෙන්න පුළුවන්. තුන්වෙනි ධ්‍යානයේ තුලත් හතරවෙනි ධ්‍යානයේ තුලත් සමාධියටපත් වෙලා පංච උපාදානස්කන්ධය බෙදාගෙන 11 ආකාරයකින් විදර්ශනා කරලා නිරෝධ සංඥාවේ හිත පිහිටවන්නත් කෙනෙකුට පුළුවන් කමක් තියෙනවා. නිරෝධ සංඥාවේ හිත පිහිටවන්නේ හතරවෙනි ධ්‍යානයේ දක්වා සිත දියුණු කරලා ආකාසානංචායතන අරූප ධ්‍යානයේ තුලත් සිත පිහිටවන්න පුළුවන්. විඥානං ඡායතනය කියන අරූප ධ්‍යානයේ තුලත් සිත පිහිටවන්න පුළුවන්. ආකින්චඤ්ඤායතනයේ අරූප ධ්‍යානයේ තුලත් සිත පිහිටවන්න පුළුවන්. නේව සංඥා නාසන්නායතනයේ තුලත් අරූප ධ්‍යානයේ තුල විදර්ශනා කරන්න බෑ. ඒක කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අනිත් ටික දියුණුවටපත් කරන්න පුළුවන්. ඒකට හේතුව සංඥාව ඇත්තෙම නැති මට්ටමක ඒ අරූප ධ්‍යාන තුල තියෙන්නේ සංඥාව සියුම් නිසා ඒ තුල මානසිකාර කරන්න අමාරු ස්වභාවයක්. ඒ නිසා ඒක අපි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට අපි බලමු කෙනෙකුට පළවෙනි ධ්‍යානයේ තුල ඉඳන්ම අරිහත්ත්වයේ කරා දියුණු කරන්න පුළුවන් ක්‍රම බුදුරජාණන් වහන්සේ දියුණු කරලා දේශනා කරලා තියෙද්දී ඒ සමාධි ධ්‍යානයේ තුල ඉඳගෙන එතන ඉඳලා අරූප ධ්‍යානවලට යන්නේ කොහොමද? ඇත්තටම මාළුක්‍ය පුත්ත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විස්තර කරලා අවසන් වුණාට පස්සේදී ආනන්ද හාමුදුරුවන්ටත් ඔය වගේ ගැටලුවක් ආවා. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේ අප අරූප ධ්‍යාන දක්වාම සමාධිය දියුණු කරලා නිවන් අවබෝධ කරනවා. සමහරු පළවෙනි ධ්‍යානයෙන්, සමහරු දෙවෙනි ධ්‍යානයෙන්, සමහරු තුන්වෙනි ධ්‍යානයෙන්, සමහරු හතරවෙනි ධ්‍යානයෙන් මේ විදිහට නිවන් අවබෝධ කරනවා. ධ්‍යාන වලට සමාපatti වලට සමවැදිලා මේකට හේතුව මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. ඒ වෙලාවේදී ආනන්ද හාමුදුරන්ට කියනවා ඒක තමයි කියන්නේ එකිනෙකා තුල තියෙන ඉන්ද්‍රිය ධර්මයන්ගේ වෙනස්කම කියලා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට තේරුම් කරලා දුන්නා. සමහරුන්ට සමාධිය හොඳට වැඩෙන අය ඉන්නවා. ඒ වගේම ඉහළ සිතක් ඇති කරගන්න පුළුවන් විදර්ශනාවට හරවන්න පුළුවන් අය ඉන්නවා. සමහරුන්ට දියුණු කරගන්න බැරි අමාරු ධ්‍යාන පළවෙනි ධ්‍යානයෙන් විදර්ශනා වඩන්නවත් අමාරුවෙන් කරගන්න අය ඉන්නවා. ඉතින් ඒ වගේ විදර්ශනා වඩන්න පුළුවන් අය ඉන්නවා, බැරි අය ඉන්නවා. ඉතින් මේ ධර්මයේ සම්දිත්තික අකාලික ධර්මයක් ඕනෑම කාලයක අවබෝධ කරගන්න පුළුවන්. ඕනෑම කාලයක අපිට දියුණුවටපත් කරගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විශ්වාස කොටගෙන මේ භාවනා කටයුතු දියුණුවටපත් කරගන්නට ඕනේ. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ සමාධියක් දියුණු කරනකොට තමන් ඇති කරගත යුතු කුසලතාවයන් තියෙනවා. ඒක සංයුත්ත නිකායේ ධ්‍යාන සංයුත්තේදී බුදුරජාණන් වහන්සේ සමාධිය තුල එක් පුද්ගලයන් දක්වන කුසලතාවයන්ගේ වෙනස්කම් පිළිබඳව සමාධි කුසල, සමාපatti කුසල, තිති කුසල, උත්ථාන කුසල, කල්ලිත කුසල, ආරම්මන කුසල ආදී වශයෙන් පෙන්වලා දීලා තියෙනවා. මේකට හේතුව පුද්ගලයන් එකිනෙකා තුල දක්නට ලැබෙන ඉන්ද්‍රිය ධර්මයන්ගේ වෙනස්කම තමයි මේ තුල ප්‍රකට වෙන්නේ. ඇත්තෙන්ම සමාධිය ලැබූ පුද්ගලයෙක් තුල තියෙන්න ඕනේ ඒ සමාධිය කුමක්ද කියලා හඳුනා ගැනීමේ කුසලතාවයක්. ඒකට අපි කියනවා සමාධි කුසල කියලා. දැන් තමන් සමවැදිලා ඉන්නේ පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය කියන ධ්‍යාන වලට සමවැදිලා නම් අපි රූප අරූප ධ්‍යාන හඳුනා ගැනීමේ කුසලතාවයක් අපිට නොතිබුණොත් මේක දියුණුවටපත් කරගන්න බැරි වෙනවා.
එනිසා සමාධිය ලැබූ ආර්ය ශ්‍රාවකයෙක් දක්ෂ වෙන්න ඕනේ. ඒ සමාධිය නැවත නැවත සමවදින්න පුළුවන් හැකියාව. මෙන්න මේ දක්ෂතාවයට කියනවා සමාපatti කුසල කියලා. මේ හැකියාව නැති වුනහම තමයි සමහරු කියන්නේ මට කලින් සමාධිය තිබුණා. දැන් සමාධිය නෑ බලන්නකො කියලා පශ්චත්තාප වෙන්නේ අන්න ඒ නිසා. ඒ විතරක් නෙමෙයි සමාධිය ලැබූ ආර්ය ශ්‍රාවකයෙක් දක්ෂ වෙන්න ඕනේ තමන් ලැබූ සමාධිය බොහෝ වෙලාවක් පවත්වා ගන්න. අපි ඒකට කියන්නේ තිති කුසල කියලා. මේක එකපාරටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නැවත නැවත සමවදින්න ඕනේ. නැවත නැවත ප්‍රායෝගිකව පුහුණු වෙන්න ඕනේ. එතකොට තමයි ක්‍රමානුකූලව මේක දියුණුවටපත් කරගන්න පුළුවන්කමක් තියෙන්නේ. ඊළඟට එයා දක්ෂ වෙන්න ඕන සමවැදිලා ඉන්න සමාධිය තුලින් ඕනෑම මොහොතක නැගී සිටින්න. මේකට කියනවා උත්ථාන කුසල කියලා. ඒ විතරක් නෙමෙයි සමාධිය දියුණු කරගෙන යද්දී ඊටාම වැදගත් වෙන දෙයක් තමයි සමාධිය තුල තියෙන ධ්‍යාන අංග වෙන්වෙන්ව හඳුනා ගැනීමේ හැකියාව. ඒකට තමයි කියන්නේ කල්ලිත කුසල කියලා. සමාධි අංග හඳුනා ගැනීමේ හැකියාව තියෙන කෙනෙකුට තමයි ඒ සමාධිය තුල තිබෙන ආදීනවය සිහි කරලා පළවෙනි ධ්‍යානයෙන් දෙවෙනි ධ්‍යානයෙන් තුන්වෙනි ධ්‍යානයෙන් ආදී වශයෙන් ගමන් කරන්න පුළුවන්කම ඇති වෙන්නේ. ඊළඟට වැදගත් දෙයක් තමයි භාවනා අරමුණ වහාම හිතට නංවා ගැනීමේ හැකියාවක් අපි තුල තියෙන්න ඕන. ඒක තමයි ආරම්මන කුසල කියලා කියන්නේ. මේ සඳහා බොහෝ විට බලපාන්නේ පංච නීවරණයන්ගේ බලපෑම. සමහර පුද්ගලයන්ට භාවනා අරමුණ හිතට නංග වෙන බොහෝ වෙලාවක් පංච නීවරණ සමග සටනක යෙදෙන්න වෙනවා. සමහරු එතනින් පරදිනවා, සමහරු එතනින් දිනනවා. ඇත්තටම අපි සමාධියක් ඇති කරගන්න නීවරණ ධර්ම අයින් කරගන්න ඕනේ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණ ධර්ම අපි අපේ සිතෙන් අයින් කළාම තමයි අපිට සමාධි අවස්ථාවකටපත් වෙන්න පුළුවන්කමක් තියෙන. ඒ නිසා අපි දක්ෂ භාවයට ඇති කර ගන්න ඕන මේ කුසලතා ඇති කර ගන්න ඕනේ. අපි සමාධිය ඉදිරියට දියුණු කරගෙන යද්දී. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ ආනාපාන සති කායානුපස්සනාව පිළිබඳව. ආනාපාන සති කායානුපස්සනාව වඩන්නේ කොහොමද කියලා අපි අද ඉගෙන ගන්නට ඕනේ. ආනාපාන සති භාවනාව කියන්නේ නිවන් අවබෝධය දක්වාම දියුණු කරන්න පුළුවන් භාවනා ක්‍රමයක් කියලා ඔබ දන්නවා. අපි උපන්දා ඉඳලම මේ ආස්වාස ප්‍රස්වාස කරනවා. නමුත් මේ හුස්ම රැල්ල මුල් කරගෙන සංසාර දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනකල් මේ ලෝකේ කිසිම කෙනෙක් මේක දැනගෙන හිටියේ නැහැ. ඇත්තෙන්ම හුස්ම රැල්ල මුල් කරගෙන නිවන් අවබෝධ කරනවා කියන එක සාමාන්‍ය කෙනෙකුට හිතා ගන්නවත් බැරි දෙයක්. සංයුත්ත නිකායේ ආනන්ද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට වදාළ ආනන්ද එකම භාවනාවක් දියුණු කරලා ඒ භාවනාව තුළ සතර සතිපට්ඨානයම වර්ධනය වෙන්න සප්ත බොජ්ජංග දියුණු කරන්න පුළුවන් විදිහට ප්‍රතිඵල ලබන්න පුළුවන් විදිහට විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් කරන්න පුළුවන් විදිහට මාර්ගය වඩා ගන්න පුළුවන් ඒ එකම භාවනාව තමයි ආනාපාන සති භාවනාව කියලා කියන්නේ. එතකොට පේනවා අපිට ආනාපාන සති භාවනාව තුළින් සතර සතිපට්ඨානිය විතරක් නෙමෙයි බොජ්ජංග ධර්මයනුත් වැඩෙනවා. අවිද්‍යාවත් තණ්හාවත් ප්‍රහාණය කරලා විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් කරන්න පුළුවන් කමක් තියෙනවා. එනිසා ආනාපාන සති භාවනාව තුළ අපි කායානුපස්සනාව වඩන්නේ මෙන්න මෙහෙමයි. දැන් අපි ආනාපාන සති භාවනාව ක්‍රමානුකූලව දියුණු කරන හැටි කලින් කතා කළා. මුලින්ම කෙනෙක් සිහියෙන් හුස්ම ගන්නත් සිහියෙන් හුස්ම හෙලන්නත් සතෝව අස්ස සති සතෝව පස්ස සති මේක තමයි මුලින්ම පුරුදු වෙන්න ඕනේ. මේ විදිහට ආනාපාන සති භාවනාව තුළ සිහිය පිහිටවන්න පුරුදු කළාට පස්සේ හුස්ම රැල්ලේ තියෙන වෙනස්කම් හොඳින් ප්‍රකට වෙන්න පටන් ගන්නවා. දීර්ඝ ආශ්වාසයේ හැටියට, දීර්ඝ ප්‍රශ්වාසයේ හැටියට, කෙටි ප්‍රශ්වාසයේ හැටියට මේ වගේ අපි මේ ස්වභාවයන් හොඳින් තේරුම් ගන්න පුළුවන්කම ඇති කර ගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ ඒක උපමාවකට පෙන්වලා දීලා තියෙන්නේ වඩු බාසුන් නැහැ කෙනෙක් හරි ඔහුගේ ගෝලයෙක් හරි ලීයක් යතු ගන්නවා. ඔහු අත හොඳින් දිග හැරලා යතු ගාද්දී දැනගන්නවා මම දැන් දීර්ඝව යතු ගන්නවා කියලා. අත හකුලවල හිමින් යතු ගාද්දී ඔහුට දැනගන්න පුළුවන් මම දැන් කෙටිව තමයි යතු ගන්නෙ කියලා. මෙන්න මේ වගේ තමයි දීර්ඝව සහ කෙටි යන ආස්වාස ප්‍රස්වාස පිළිබඳව අපි සිහිය පිහිටවා ගන්නට ඕනේ. ඊළඟට ආනාපාන සති භාවනාව වඩන ආර්ය ශ්‍රාවකයාට පුළුවන්කම ලැබෙනවා මුළු කයම හොඳින් තේරුම් ගනිමින් ආස්වාස ප්‍රස්වාස කරන්න. එතකොට ඔහු හික්මෙනවා මේ විදිහට මම මුළු කයම තේරුම් ගනිමින් ආස්වාස කරනවා. සබ්බ කාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති.
මම මුළු කයම හොඳින් තේරුම් ගනිමින් ප්‍රස්වාස කරනවා. සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්කති කියලා අපි මේ විදිහට හික්මෙන්න ඕනේ. මේ විදිහට ආස්වාස ප්‍රස්වාස කය හොඳින් තේරුම් ගනිමින් ආනාපාන සති භාවනාව වඩද්දී ආස්වාස ප්‍රස්වාස නම් වූ කාය සංකාරය සංසිඳෙන්න පටන් ගන්නවා. මේ ආස්වාස ප්‍රස්වාස වලට කාය සංකාර කියලා කියන්නේ කයත් එක්ක බැඳී පවතින නිසා. දැන් මේ කාය සංකාර සංසිඳීගෙන යද්දී මම ආස්වාස ප්‍රස්වාස නම් වූ කාය සංකාරයේ සංසිඳවමින් ආස්වාස කරනවා ප්‍රස්වාස කරනවා කියලා ඒ තුලත් පුහුණු වෙන්නට ඕනේ. ඒකට අපි පාලියෙන් කියනවා පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්කති. පස්සම්බයං කාය සංකාරං පස්ස සිස්සාමීති සික්කති කියලා අපි විස්තර කරද්දී කියනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නේ මෙන්න මේ විදිහට ආනාපාන සති භාවනාව වඩන ආර්ය ශ්‍රාවකයා කෙලෙස් දුරු කරන වීරයෙන් යුතුව ආතාපි කෙලෙස් ප්‍රහාණය කරන නුවණින් යුතුව සම්පජානෝ කය කෙරෙහි යොමු කළ මනස සිහි නුවණින් යුක්තව සතිමා මේ කය කෙරෙහි පවතින ලෝභයත් දෝෂයත් දුරු කරමින් විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කායානුපස්සනා සතිපට්ඨානේ වාසය කරනවා කියලා කියනවා. මේක බොහොම ලස්සනට සංයුත්ත නිකායේ කිම්බිලි සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. අන්න එතනදී උන්වහන්සේ වදාළ මේ ආස්වාස ප්‍රස්වාස එක්තරා කයක් කියලා උන්වහන්සේ දේශනා කරනවා කියලා. හේතුව ආස්වාස ප්‍රස්වාස නම් වූ මේ කය එක්ක බැඳී පවතින නිසා තමයි එහෙම කියන්නේ. ආනාපාන සති භාවනාව මේ කියපු ආකාරයට වඩ아가න යද්දී ඔහු තුල වැඩෙන්න ගන්නව කායානුපස්සනා සමතය. ඊළඟට Tamanට පුළුවන් සතර මහා ධාතුන්ගෙන් හටගත්තු මේ කය ආස්වාස ප්‍රස්වාස කරද්දී අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් පවත්වන්න බෑ කියලා මේක අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා නෝනින් විමසන්න ඕනේ. එහෙම විමස විදර්ශනා වඩන්න පුළුවන්. අන්න එතකොට ආනාපාන සති භාවනාවෙන් ඔහු තුල කායානුපස්සනා විදර්ශනාව වැඩෙනවා. ඒක අපි තේරුම් ගන්න ඕනේ. කායානුපස්සනාවෙන් උගන්වන්නේ මේ කයේ යථා ස්වභාවයමයි. කායානුපස්සනාව කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු මේ කය. එහෙම නැත්නම් මේ රූපේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීම. මජ්ක්‍ධිම නිකායේ මහා හත්තිපදෝපම සූත්‍රයේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ අපිට දේශනා කරනවා කණු හිටවල වරිච්චි බැඳලා මැටි ගහලා වහලේ සෙවිලි කළාට පස්සේ ඒකට මොකද්ද කියන්නේ? ගෙය කියලා කියනවා. ඒ වගේම ඇටකටු නහරවැල් වලින් බැඳිලා මස් තවරලා හැමකින් වැහුවට පස්සේ ඒකටත් කියනවා අපි රූපය කියලා. එහෙමනම් අපිට තේරෙනවා රූපය කියලා කියන්නේ ධර්මයේ සඳහන් වෙන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු මේ ශරීරයටමයි කියලා. අපේ මේ ශරීරය හැදිලා තියෙනවා පොළවට පස් වෙලා යන ස්වභාවයට අයිති දේවල් වලින්. ඒකට කියනවා පඨවි ධාතුව කියලා. ඊළඟට අපේ ශරීරයේ හැදිලා තියෙනවා ජලයේ දී වෙලා යන ස්වභාවයට අයිති දේවල් වලින්. ඒකට කියනවා ආපෝ ධාතුව කියලා. ඊළඟට මේ ශරීරය හැදිලා තියෙනවා උණුසුම් ස්වභාවයට අයිති දේවල් වලින්. ඒකට කියනවා තේජෝ ධාතුව කියලා. ඒ වගේම මේ ශරීරය හැදිලා තියෙනවා හමාගෙන යන ස්වභාවයට අයිති දේවල් වලින්. ඒකට කියනවා වායෝ ධාතුව කියලා. මෙන්න මේ ධාතු කොටස් 6ක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ අපිට. ඊළඟට ශරීරයේ උඩු අතට ගමන් කරන වාතය උද්දංගමා වාතා. ශරීරයේ පහළට ගමන් කරන වාතය අදෝගමා වාතා. කුස තුල පවතින වාතය කුච්චිසයා වාතා. අවයව සෙලවීමට උපකාරී වන වාතයක් තියෙනවා. අංගමංගානුසාරී වාතා. නහරවැල් දමනි තුල ගමන් කරන වාතය තියෙනවා. කොට්ටාසයා වාතා. අපි ආස්වාස ප්‍රස්වාස කරන වාතය අස්වාස ප්‍රස්වාස වාතා. මෙන්න මේ වායෝ ධාතු 6 අපි හැම කෙනෙකුගේම ශරීරය තුල තියෙනවා. අපි ආස්වාස ප්‍රස්වාස කරන වායෝ ධාතුවත් අයිති වෙන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු මේ රූපේටමයි. දැන් අපිට තේරෙනවා මේ ආස්වාස ප්‍රස්වාස කයත් එක්කම බැඳිලා පවතිනව නේද කියන කාරණාව හොඳින් අපිට තේරෙන්න ගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේ ආස්වාස ප්‍රස්වාස එක්තරා කයක් කියලා උන්වහන්සේ දේශනා කරනවා කියලා. මෙන්න මේ ආස්වාස ප්‍රස්වාස කයේ ස්වභාවය අවබෝධ කර ගැනීම තුළින් අපිට පුළුවන් වෙනවා මේ රූපේ යථා ස්වභාවය අවබෝධ කරගන්න. මෙන්න මෙහෙම තමයි ආනාපාන සති භාවනාව තුළින් කායානුපස්සනාව හෙවත් මේ කයේ යථා ස්වභාවය අවබෝධ කරගන්න තියෙන්නේ මේ සාකච්ඡා කරපු ආකාරයට. සමහරුන්ගේ මතයක් තියෙනවා
භාවනා කරනකොට ධර්මයේ ඉගෙන ගත යුතු නෑ භාවනා කළාම ඇති කියලා. සමහරව එහෙම කියන්න හේතුව සමහර අයට ධර්මඥානයේ නැතුව භාවනාව සම්බන්ධව විතරක් දැනුම තිබ්බම ශ්‍රාවකයෝ තමන්ගේ දියුණුවටපත් වෙනකොට ඒ ගැන විමසනකොට ධර්ම කරුණු කියන්න හැකියාවක් නැති ගුරුවරයා කියනවා අපිට භාවනා කළාම ප්‍රමාණවත් ධර්මයේ පිළිබඳව දැනුමක් අවශ්‍ය නැහැ කියලා. ඒක පොඩි වැරදි මතයක්. මොකද අපිට මේ ධර්මය කියන එක ඉගෙන ගත්තොත් තමයි අපිට අවිද්‍යාව දුරු කරන්නේ කොහොමද කියන කාරණාවට එන්න පුළුවන්. තණ්හාව නැති කරන්නේ කොහොමද කියන කාරණාවට එන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි අවිද්‍යාව තණ්හාව දුරු කරන්න, කෙලෙස් ප්‍රහාණය කරන්නට අපේ සිතේ ලොකු වීරයක් ඇති කර ගන්නවා වගේම තමයි අපිට මානසික වීරයක් තියෙන්න ඕනේ. භාවනාව තුළින් සිත දියුණු කරගෙන ධර්මඥානය ඇති කරගෙන නිවන් අවබෝධය දක්වාම මේ සිත දියුණු කරගන්නට. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ ආනාපාන සති භාවනාව තුළ වේදනානුපස්සනාව කොහොමද වඩන්නේ කියලා. ආනාපාන සති භාවනාව තුළ වේදනානුපස්සනාව වඩන හැටි කතා කරන්න කලින් අපි වේදනාව කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න ඕනේ. වේදනාව කියන්නේ විඳීමට. එහෙම නැත්නම් සංවේදීතාවයට වේදනාව කියලා කියනවා. අපේ ශරීරයේ තිබෙන මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6 තුලින්ම විඳීම් ඇති වෙනවා. සාමාන්‍යයෙන් වේදනාව කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ දුක් විඳීම් විතරයි. නමුත් දුක් විඳීම විතරක් නෙමෙයි. සැප විඳීම, දුක් විඳීම, දුක් සැප රහිත උපේක්ෂා වේදනාව කියලා විඳීම් තුනක් ස්පර්ශය නිසා මේ ආයතන 6 හට ගන්නවා කියලා අපි දැනගන්නට ඕනේ. මේ ස්පර්ශය නිසා හටගන්න සැප දුක් උපේක්ෂා කියන වේදනාවන් ස්පර්ශය වෙනස් වීමෙන් නැති වෙලා යනවා කියලත් නුවණින් සලකලා අවබෝධ කරගැනීමේ හැකියාවට තමයි වේදනානුපස්සනාව වඩනවා කියලා අපි කියන්නේ. හොඳට මනාකොට තේරුම් ගන්න. ආනාපාන සති භාවනාවේදී අපි කරන්නේ ඒකමයි. මොකද්ද ආනාපාන සති භාවනාව වඩන ආර්ය ශ්‍රාවකයෙකුට භාවනාව තුළ යම් සැප විඳීමක් හට ගන්නවා නම් දුක් විඳීමක් හට ගන්නවා නම් උපේක්ෂා විඳීමක් හට ගන්නවා නම් අන්න ඒ විඳීම යථා ස්වභාවය අවබෝධ වෙන විදිහට නුවණින් සලකමින් ආනාපාන සති භාවනාව වැඩිමයි ආනාපාන සතිය තුළ වේදනානුපස්සනාව වඩනවා කියලා කියන්නේ. දැන් අපි දන්නවා ආනාපාන සති භාවනාවෙන් සිතේ එකඟ බවත් සමාධියක් ඇති වෙච්ච කෙනෙකුට පංච නීවරණ යටපත් වීම නිසා නිරාමිෂ ප්‍රීතියක් ඇති වෙලා තියෙනවා. ඒ විඳීමක් ඊළඟට කායික සැහැල්ලු බව නිසා කයටත් මනසටත් සැපසහගත බවක් දැනෙනවා. ඒකත් විඳීමක්. ආනාපාන සති භාවනාව වඩන ආර්ය ශ්‍රාවකයා මෙන්න මේ ප්‍රීතියට ඇලෙන්නේ නැතිව, ඒ ප්‍රීතිය එක්ක ගැටෙන්නේ නැතුව, ඒ ප්‍රීතියට මුලා වෙන්නේ නැතුව, ඒ ප්‍රීතියේ යථා ස්වභාවය හොඳින් තේරුම් ගනිමින්ම ආස්වාස ප්‍රස්වාස කරනවා කියලා හික්මෙන්න ඕනේ. ඒකට පාලියෙන් කියනවා ප්‍රීති පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති කියලා. ප්‍රීතිය හොඳින් තේරුම් ගනිමින්ම ආස්වාස ප්‍රස්වාස කරනවා කියලා හික්මෙන්න ඕනේ. ප්‍රීති පටිසංවේදී පස්ස සිස්සාමීති සික්කති. ඊළඟට කායික සැහැල්ලු බව නිසා කයටත් මනසටත් දැනෙන සැප වේදනාව හොඳින් තේරුම් ගනිමින් ආස්වාස කරනවා කියලා හික්මෙන්න ඕනේ. සුඛ පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති. සැප වේදනාව හොඳින් තේරුම් ගනිමින් ප්‍රස්වාස කරනවා කියලා හික්මෙන්න ඕනේ. සුඛ පටිසංවේදී පස්ස සිස්සාමීති සික්කති. මෙන්න මේ විදිහට ප්‍රීතිය කෙරෙහි ඇලෙන්නේ නැතුව, සැපය කෙරෙහි ඇලෙන්නේ නැතුව, ප්‍රීතියත් සැපයත් හොඳින් තේරුම් ගනිමින් ආනාපාන සති භාවනාව වඩාගෙන යද්දී චිත්ත සංකාර හොඳින් තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. කොහොමද චිත්ත සංකාර අපි හඳුනගන්නේ? චිත්ත සංකාර හඳුනා ගැනීම සිද්ධ කරන්නේ සංඥා විඳීම් වේදනා කියන දෙක මේ හඳුනා ගැනීම විඳීම චිත්ත සංකාර හැටියට බුදුරජාණන් වහන්සේ විස්තර කරලා දීලා තියෙන්නේ. මේවා සිතත් එක්කම බැඳී පවතින නිසායි එහෙම කියන්නේ. මේ ආනාපාන සති සමාධිය භාවනාව වඩාගෙන යන ආර්ය ශ්‍රාවකයා චිත්ත සංකාර හොඳින් දැනගෙන ප්‍රකට වෙද්දී මේ චිත්ත සංකාර හොඳින් තේරුම් ගනිමින් මම ආස්වාස ප්‍රස්වාස කරනවා කියලා හික්මෙන්න ඕනේ. ඒකට පාලියෙන් කියනවා චිත්ත සංකාර පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති කියලා. චිත්ත සංකාර හොඳින් තේරුම් ගනිමින් ප්‍රස්වාස කරනවා කියලා හික්මෙන්න ඕනේ. චිත්ත සංකාර පටිසංවේදී පස්ස සිස්සාමීති සික්කති. දැන් බලන්න ආනාපාන සති භාවනාව වඩන ආර්ය ශ්‍රාවකයා මොනතරම් සැප දුක් උපේක්ෂා වේදනාවන් දැනුණත්, භාවනාව තුළ මොනතරම් හඳුනා ගැනීම දැනුණත් ආනාපාන සති අරමුණෙන් පිට යන්නේ නැහැ. ප්‍රීතියක් දැනෙනවා නම් ප්‍රීතිය හොඳින් තේරුම් අරගෙනම ආස්වාස ප්‍රස්වාස කරනවා.
සැපයක් දැනෙනවා නම් ඒ සැපේ යථා ස්වභාවය හොඳින් තේරුම් ගනිමින් ආස්වාස ප්‍රස්වාස කරනවා. චිත්ත සංකාර ප්‍රකට වෙනවා නම් ඒකත් හොඳින් තේරුම් ගනිමින් ආස්වාස ප්‍රස්වාස කරනවා. මෙන්න මේ ආකාරයට ආනාපාන සති භාවනාව තුළ සිත දියුණුවටපත් කරන්න වේදනානුපස්සනාව වඩන්න මේ විදිහට අපිට පුළුවන්කමක් තියෙනවා. ඊළඟට ආනාපාන සති භාවනාව තුළ අපි චිත්තානුපස්සනාව වඩන්නේ කොහොමද කියන කාරණාව අපි තේරුම් ගන්නට ඕනේ. ආනාපාන සති භාවනාව තුළ අපි චිත්තානුපස්සනාව වඩන්නේ මෙන්න මෙහෙමයි. ඉස්සෙල්ලාම අපි දැනගනිමු අපේ හිතේ ඇතිවෙන විවිධ වෙනස්කම් පිළිබඳව අපි අවබෝධයෙන් ඉන්නට ඕනේ. වෙලාවකට අපේ හිත රාගයෙන් යටපත් වෙනවා. වෙලාවකට ඒ හිත රාගේ නැති වෙලා තවත් වෙලාවක ද්වේෂයෙන් යටපත් වෙනවා. තවත් වෙලාවක මෝහයෙන් යටපත් වෙනවා. සිත විසිරෙනවා. එක එක අරමුණු කරා යනවා. ඉතින් තීන මිද්දේට බර වෙනවා. මේ විදිහට නොයෙක් අරමුණු වල විසිරෙමින් තිබෙන මේ නාම රූප නිසා හටගත්තු මේ සිතේ යථා ස්වභාවය නුවණින් සලකලා අවබෝධ කර ගැනීමට කියනවා චිත්තානුපස්සනාව කියලා. ආනාපාන සති භාවනාව වඩන ආර්ය ශ්‍රාවකයෙකුට උනත් කරන්න තියෙන්නේ ආනාපාන සති භාවනාව වඩාගෙන යද්දී වරින් වර හිතේ හටගන්න නොයෙක් වෙනස්කම් වල ස්වභාවය තේරුම් ගන්නට ඕනේ. ඔන්න අපි හිතමු කෙනෙක් ආනාපාන සති භාවනාව මුල් කරගෙන භාවනා කරගෙන යද්දී යාගේ හිත Taman කැමති ප්‍රියමනාප රූප ශබ්ද ගන්ධ රස පහස කියන පංචකාම අරමුණු වලට විසිරීලා හිත රාගයක් ඇති වෙනවා කියලා. අන්න එතකොට Taman හඳුනා ගන්න ඕනේ මට දැන් තියෙන්නේ රාග සහිත සිතක්. ඒ රාග සහිත සිත ප්‍රහාණය කිරීම පිණිස අසුබ නිමිත්තත් යෝනිසෝ මනසිකාරයත් මම ඇති කර ගන්න ඕනේ කියලා හිතන්න ඕනේ. එහෙම නැත්නම් ඒ අරමුණ අනිත්‍ය වශයෙන් සිහි කරන්න ඕනේ. රාග සහිත සිතේ ස්වභාවය නැති කරලා විතරාගී බවට පත් කරන්න පුළුවන් වෙන්නේ යෝනිසෝ මනසිකාරයත් ඇති කර ගැනීම නිසා. සිත විතරාගී වුණාට පස්සේ හිතෙනවා මම සිහිය ඇති කරගත්තු නිසා තමයි මම විතරාගී ස්වභාවයටපත් උනේ කියලා. අසුබ නිමිත්ත මෙනෙහි කරමින් යෝනිසෝ මනසිකාරය තුල හැසිරෙනකොට මෙන්න මේ ස්වභාවයටපත් වෙනවා. ආනාපාන සති භාවනාව කරගෙන යද්දී අපේ හිත අකමැති අමනාප රූප ශබ්ද ගන්ධ රස පහස කියන අරමුණු වලට විසිරීලා හිතට ද්වේෂයක් ඇති වෙන්න පුළුවන්. අන්න එතකොට තේරුම් ගන්න ඕනේ මම අයෝනිසෝ මනසිකාරයත් පටිඝ නිමිත්තත් නිතා මේ ස්වභාවයටපත් උනා. ඒ දෙකම අයින් කරලා මම යෝනිසෝ මනසිකාරයේ තුලට පිහිටියට පස්සේ අපිට ද්වේෂ සහිත සිත තේරුම් ගන්න පුළුවන් කමක් තියෙනවා. ඔන්න මම දැන් ද්වේෂ සහිත සිත තේරුම් ගත්තා කියලා තමන්ට තේරුම් ගන්න පුළුවන් හැකියාවක් ඇති වෙන්න ඕනේ. මේක තමයි චිත්තානුපස්සනාව කියන්නේ. දැන් තීන මිද්දේ ඇති වුණත් තීන මිද්දේ ඇති වුණා කියලා දැනගන්න ඕනේ. අපි දැනගත්තට පස්සේ හිත විසිරෙනකොට ටක් ගාලා අපි දැනගන්න ඕනේ මෙන්න මේ වෙලාවේ දැන් මෙහෙම දෙයක් සිද්ධ වෙනවා කියලා. අපි ඒක මෙනෙහි කරලා අනිත්‍ය වශයෙන් වඩලා දුක් වශයෙන් අනාත්ම වශයෙන් වඩලා අපේ සිත චිත්තානුපස්සනාව තුළ පිහිටවා ගන්නට ඕනේ. ඉතින් ඒ විදිහට චිත්තානුපස්සනාව තුළ සිත පිහිටවා ගන්නකොට අපිට මේ ආනාපාන සති භාවනාවේ ගොඩාක් උඩට සිත දියුණුවටපත් කරන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි චිත්ත පටිසංවේදී අස්ස සිස්සා මේති සික්කති. හිතේ ඇතිවන සෑම වෙනස්කමක්ම යථා ස්වභාවයේ තේරුම් ගනිමින් ආස්වාස ප්‍රස්වාසයේ තුල තවදුරටත් හික්මෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපිට. එනිසා අපි මේ චිත්තානුපස්සනාව පිළිබඳව අපි සිත ඇති කරගෙන ඒ එක එක අරමුණු ඒ වෙලාවට සිහිය පිහිටවාගෙන අපි තුල වීරිය සිහිය නුවණ ඇති කරගෙන චිත්තානුපස්සනාව වඩන්න අපි දක්ෂ භාවයක් ඇති කර ගන්නට ඕනේ.